ප්‍රධාන ආර්ථික පද්ධති තුන ගනිද්දී ප්‍රධාන ආර්ථික පද්ධති තුන තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතියයි සැලසුම්ගත නැත්නම් විධානගත ආර්ථික පද්ධතියයි මිශ්‍ර ආර්ථික පද්ධතියයි. සම්පත්වල හිමිකාරත්වය අනුව ආර්ථික පද්ධති කලින් වර්ග කළත් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය අනුව ආර්ථික පද්ධති වර්ග කළත් පොදුවේ ගත්තම ලෝකයේ තියෙන රටවල් නැත්නම් ආර්ථික සංවිධාන අපිට පද්ධති තුනකටයි බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ කිව්වේ වෙළඳපොළ ආර්ථික පද්ධතියයි විධානගත නැත්නම් සැලසුම්ගත ආර්ථික පද්ධතියයි මිශ්‍ර ආර්ථික පද්ධතියයි. වෙළඳපොළ ආර්ථික පද්ධතියට තව නම් භාවිතා වෙනවා. ධනේශ්වර ආර්ථික පද්ධතිය කියලා කියනවා. ධනවාදී ආර්ථික පද්ධතිය කියලා කියනවා. පෞද්ගලික ව්‍යවසාය ආර්ථික පද්ධතිය කියලා කියනවා. නිදහස් ව්‍යවසාය ආර්ථික පද්ධතිය කියලා කියනවා. මිල ක්‍රමය කියලා කියනවා. වෙළඳපොළ ක්‍රමය කියලා කියනවා. මිල යන්ත්‍රණය කියලා කියනවා. වෙළඳපොළ යන්ත්‍රණය කියලා කියනවා. ඒ නම් ඔක්කොම අපි සටහනට ඇතුළත් කරා. ඔය වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ගත්තාම ලෝකේ බහුලවම අපිට දකින්න පුළුවන් වෙළඳපොළ ආර්ථික පද්ධති හා සම්බන්ධ වෙච්ච ආර්ථික පද්ධති. අපි නිදසුනක් හැටියට කිව්වොත් ඇමරිකානු ආර්ථික පද්ධතිය, ජපානය, ඕස්ට්‍රේලියාව, කුඩා දුර යුරෝපා රටවල් ඔක්කොම වෙළඳපොළ ආර්ථික පද්ධතිය වලට තමයි සම්බන්ධ වෙන්නේ. ඔය වෙළඳපොළ ආර්ථික පද්ධතියක ලක්ෂණ හැටියට අපි කතා කරා මෙන්න මේවා. නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය පෞද්ගලික අංශ සතු. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල ක්‍රමය මත. ස්වාර්ථය නැත්නම් ලාභය තමයි ප්‍රධාන සානුබලය වෙන්නේ. ඒ වගේම එවැනි ආර්ථික පද්ධතියක නිදහස් ව්‍යවසායක් තියෙනවා. පාරිභෝගිකයට තේරීමේ නිදහසක් තියෙනවා. ආණ්ඩුවේ කාර්යභාරය සීමා සහිතයි. ආණ්ඩුව මැදිහත් වීම අඩුයි. ඒ වගේම වෙළඳපොළවල් අතර තරංකාරීත්වය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඔන්න ඔය ලක්ෂණ තමයි වෙළඳපොළ ආර්ථිකයක ලක්ෂණ හැටියට දකින්න පුළුවන්. තවදුරටත් කිව්වොත් පාරිභෝගික ස්වාධිපත්‍යයකුත් යම් ප්‍රමාණයකින් වෙළඳපොළ ආර්ථිකයක් තුළ දකින්න පුළුවන්. ඔය වෙළඳපොළ ආර්ථික පද්ධති ගැන අපි කලින් කතා කරද්දී කලින් පැය එකමාර තුල කතා කරද්දී වෙළඳපොළ ආර්ථික පද්ධතියක අපට හමු වන ගැටලු සහගත වචන කීපයක් තිබුණා. ඒ වචන කීපය තමයි අපි මෙතන මේ ලියලා තියෙන්නේ. මිල ක්‍රමය. ඒ කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ මිල ක්‍රමය තුල. එහෙනම් මිල ක්‍රමය කියන එක අපට පොඩි ගැටලු සහගත වචනයක්. අපි ඒක ලියා ගන්න ඕන පාඩම ඉස්සරහට යද්දී. සරල කරගන්න ඕන. අනිත් එක තමයි ස්වාර්ථය. වෙළඳපොළ ආර්ථික පද්ධතියක තමයි ස්වාර්ථය දිසා කටයුතු කරන්නේ. එහෙනම් ස්වාර්ථය කියන වචනේ අපි ලියා ගන්න ඕන. ඒ කියන්නේ සරල කරගන්න ඕන. ඒ වගේම තමයි පාරිභෝගික ස්වාධිපත්‍යය. පාරිභෝගික ස්වාධිපත්‍යය කියන එකත් අපි පැහැදිලි කරගත යුතුයි. ඒතර වෙළඳපොළ ආර්ථික පද්ධතියකදී අපට හමු වන විශාල අර්ථයක් තියෙන තනි වචන කාණ්ඩ වචන දෙකේ සංකල්ප තුනක් අපට හමු වෙනවා. මිල ක්‍රමය, ස්වාර්ථය හා පාරිභෝගික ස්වාධිපත්‍යය. ඒකේ පළමු මාතෘකාව අපි පැහැදිලි කරගත්තා මිල ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මිල ක්‍රමයට අපිට කියන්න පුළුවන් මිල යන්ත්‍රණය කියලා, වෙළඳපොළ ක්‍රමය කියලා, වෙළඳපොළ යන්ත්‍රණය කියලා. මේ මිල ක්‍රමය කියලා කියන්නේ මූලික ආර්ථික ප්‍රශ්න වෙළඳපොලේ ඉල්ලුම් හා සැපයුම් බලවේග මත තීරණය වෙන මිල මත විසඳෙනවා නම් අපි ඒක කියනවා මිල ක්‍රමය කියලා. ඔය වෙළඳපොළ ආර්ථිකයක ධනේශ්වර නැත්නම් නිදහස් ව්‍යවසාය ආර්ථිකයක කුමක් කොපුව නිපදනවාද, කෙසේ නිපදනවාද, කාසදා නිපදනවාද කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ මිල ක්‍රමය පදනම් කරගෙන. මොකක්ද මිල ක්‍රමය කියලා කියන්නේ? ඉල්ලුම් හා සැපයුම් බලවේග මත තීරණය වෙන මිල මත මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙනවා. පොඩ්ඩක් පැහැදිලි කළොත් ඉදිරියදී ආය අපිට කතා කරන්න තියෙනවා. පැහැදිලි කළොත් කුමක් කොපුව නිපදනවාද කියලා තීරණය වන්නේ මිල මත පදනම්. කුමක්ද නිපදවන්නේ? මිල මත පදනම්ම ලාභය උදෙසා.
ලාභෙන් වැඩි භාණ්ඩ නිපදවන්න. කොපමණද? ලාභ උපරිම තෙක් නිපදවන්න. අන්න මිල තමයි ලාභය පදනම් කරගද්දී මිල තමයි සැලකිල්ලට ගන්න. කෙසේද නිපදවන්නේ? අපි දන්නවා මූලික ආර්ථික ප්‍රශ්නවලදී කෙසේ නිපදවනවාද කියන ප්‍රශ්نين අදහස් වන්නේ නිෂ්පාදන ශිල්ප ක්‍රමයේ තෝරා ගැනීම. ඊට වෙළඳපොළ ආර්ථිකයක කෙසේද නිපදවන්නේ? සාධකවල මිල ගණන් පදනම් කරගෙන. ඉල්ලුම් මා සැපයුම් බලවේගමත් තීරණය වන සාධකවල මිල ගණන් පදනම් කරගෙන පිරිවේ අඩු ලාභ වැඩි ශිල්ප ක්‍රමයේ තෝරගන්න. ශ්‍රමයේ මිල අඩු නම් ශ්‍රම සූක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමය, ප්‍රාග්ධනයේ මිල අඩු නම් ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ශිල්ප ක්‍රමයක් තෝරගන්න. මේ හැම වචනයක්ම මගේ කටින් කියවෙන, මුවින් කියවෙන, ඔයාලට දැන් ඇහෙන හැම වචනයක්ම ඉතා සරලව කලින් පන්ති අවස්ථාවලදී මම පැහැදිලි කරා. ඒ නිසා මම ඒවා ආයි පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඇයි හේතුව? අපිට ලොකු සිලබස් එකක් තියෙනවා දීකෝදී ආවරණය කරන්න. එතකොට කාල සදාහද නිපදවන්න. ඒ මිල මත පදනම්ම මිලදී ගැනීමේ හැකියාවක් ඇති ඇසලා නිපදවන්න. ආන්න වෙළඳපොළ ආර්ථික පද්ධතියක මිල ක්‍රමය කියලා කියන්නේ ඉල්ලුම් හා සැපයුම් බලවේගමත් තීරණ මිල මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම තමයි මිල ක්‍රමය කියලා කියන්නේ. ඔය මිල ක්‍රමය ගත්තම ඉල්ලුම් හා සැපයුම් බලවේගමත් තීරණ මිල ගත්තම ඔය මිලෙහි කාර්යයන් තුනක් තියෙනවා. වෙළඳපොළ ආර්ථිකයක ඔය මිලෙහි කාර්යයන් තුනක් තියෙනවා. මෙන්න මේ කාර්යයන් තුන. වෙළඳපොළ ආර්ථිකයක මිල නිෂ්පාදකයාට හා ගැනුම්කරුවාට සංඥා සපයනවා. ඉංගියක් සපයනවා. මෙන්න අපේ භාණ්ඩය ගන්න. ලාභ මේක. ලාභ. නිෂ්පාදකයාට මිල සංඥා කරනවා. මිල සංඥා කරනවා. මේ භාණ්ඩ ලාභදායි. මේ භාණ්ඩ පාඩු. ඒ නිසා මේවා නිෂ්පාදනය කරන්න, මේවා නිෂ්පාදනය නොකරන්න. අන්න මිල තමයි සංඥා කරන්නේ. මිල තමයි ඉඟි කරන්නේ. අපිට සංඥාවක් දෙන්නේ අපි ආයුත්තේ මොන පැත්තද කියලා කියන්නේ. ආයුත්තේ මොන දිශාවකටද කියලා කියන්නේ. ඒ වගේ වෙළඳපොළ ආර්ථිකයක මිලෙහි ප්‍රධාන කාර්යයක් තමයි සංඥා සැපීම. අනිත් එක තමයි අපි තව උදාහරණයක් ගත්තොත් පාරිභෝගික හැටියට මම වෙළඳසැලකට ගිහිල්ලා වෙළඳසැලේ ගන්න භාණ්ඩයකදී ඉස්සෙල්ලම මම බලන්නේ මිල ගැන. මිල ගැන. බලන්නකො සිල්ලර කඩේකට ගිහිල්ලා තොග කඩේකට ගිහිල්ලා අපි හාල් ගේන්න යනවා නම් අපි ඉස්සෙල්ලම බලන්නේ එක එක හාල් මුට්ට නැත්තම් මළු වල මිල ගණන්. අපි පරිප්පු ගන්න යනවා නම් වෙනත් කෑම වර්ගයක් ගන්න යනවා නම් ඉස්සෙල්ලම බලන්නේ මිල. ඒ මිල ප්‍රදර්ශනය කරලා තියෙනවා නම් ඒ මිල අපිට සංඥා කරනවා මේ භාණ්ඩේ ලාභයි මේ භාණ්ඩේ ගන්න. මිලට අංක එක දීලා තමයි මිල සංඥාව මත තමයි අපි භාණ්ඩ තෝරන්නේ. අපි ඇඳුමක් ගන්න ගියයි කියමු. ඒ මිල තමයි අපිට සංඥා කරන්නේ. ඒක තමයි මේ කියන්නේ සංඥා සැපීම. බලන්න සයන්නේ පටන් ගන්න. වෙළඳපොළ ආර්ථික මිලේ අනික් කාර්යය තමයි සානුබල සැපීම. සානුබල කියන්නේ අපි යම් දෙයකට පොළඹවන්නේ මිල. මම නිෂ්පාදකයෙක් යම් ව්‍යාපාරයක් කරන්න යනවනම් ඒ ව්‍යාපාරයේ ලාභද ඒ ව්‍යාපාරය කළොත් මට පාඩු වෙනවද කියලා තීරණය වෙන මිල මත. අන්න මිල සානුබලයක් වෙනවා. අපිට තීරණ ගන්න ඒකයක් වෙනවා. ඒ වගේම තමයි සලකනය. මිලෙන් තමයි හිඟ සම්පත් බෙදා වෙන් කරන්නේ. මිලෙන් තමයි භාණ්ඩ හා සේවා පාරිභෝගිකයට බෙදා වෙන් කරන්නේ. ඒ වෙන හොඳට මතක තියාගන්න වෙළඳපොළ ආර්ථිකයක මිල තීරණය කරන්නේ නැහැ. වෙළඳපොළ ආර්ථික පද්ධතියක මිල තීරණය වන්න ඉල්ලුම් මා සැපයුම් බලවේග මත ඉබේ තීරණය වන්න. ඒක අපට ඇහැට පේන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා වෙළඳපොළ ආර්ථිකයක මිල කියලා කියන්නේ අදෘශ්‍යමාන හස්තයක්. ඇහැට නොපෙනෙන බලවේගයක්. ආන්නේ මිලෙහි කාර්යයන් තුනක් තියෙනවා: සංඥා සැපීම, සානුබල සැපීම සහ සලකනය. ඔතන තමයි අපි නතර කරන්නේ. එහෙනම් මිල ක්‍රමය අපි කතා කරලා අවසන් කරා. මේක අවසන් කරා. එහෙනම් මාතෘකාව ලියන්න ඊළඟ වචන දෙකට යන්නේ අපි මොකද්ද? ස්වාර්ථය. 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 මේවා තවත් විස්තර සහිත නිබන්ධනේ ඔයාලට ලැබෙයි.
අර පළවෙනි නිබන්ධනය ලැබුණා වගේම ඒ නිබන්ධනෙත් ලැබෙනවා. ස්වාර්ථය. මොකද ස්වාර්ථය කියලා කියන්නේ? පුද්ගල නිදහස. මාතෘකාව ලියා ගන්න මම නෝට් එක දෙනවා ස්වාර්ථය. පුද්ගල නිදහස. වෙළඳපොළ ආර්ථිකයක හැම වෙලාවටම පාරිභෝගිකය, නිෂ්පාදකය, සාධක හිමියන් කටයුතු කරන්නේ ස්වාර්ථය මත. පාරිභෝගිකය හැම වෙලාවටම තෝරන්නේ Taman ගෙවන මුදලට උපරිම තෘප්තියක් නැත්නම් උපරිම උපයෝගීතාවයක් ලබා ගන්න පුළුවන් භාණ්ඩය මිලදී ගන්න. ඒක තමයි ස්වාර්ථය නිදහස. නිෂ්පාදකය හැම වෙලාවටම කල්පනා කරන්නේ Taman යොදවන පිරිවැයට උපරිම ලාභයක් ලබා ගන්න. ඒක තමයි ස්වාර්ථය. පුද්ගල නිදහස. ඒ වගේම සාධක හිමියන් භූමිය ශ්‍රමයේ ප්‍රාර්ථන විවසාය වෙනකොට සාධක හිමියන් හැම වෙලාවටම බලාපොරොත්තු වෙන්නේ තම සාධක වැඩි මිලට අලෙවි කරන්න. වැඩි මිලට අලෙවි කරන්න. ਉਹ තමයි ස්වාර්ථය කියන්නේ. වෙළඳපොළ ආර්ථිකයක ස්වාර්ථය මත කටයුතු කරනවා. අපි දන්නේ නැත්නම් ස්වාර්ථය කියන වචනේ තේරුම අපිට කටපාඩම් කරන මන්ත්‍රයක් විතරයි අර. එහෙනම් පොඩි මාතෘකාව ලියන්න ස්වාර්ථය. පාඩම අර පැය එකමාරේ පාඩමේ දිගුවක්. එහෙනම් ලියන්න ස්වාර්ථය. මේම ලියන්නේ යටතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක වෙළඳපොළ ආර්ථික පද්ධතියක වෙළඳපොළ ආර්ථික පද්ධතියක ආර්ථික ඒකයන්හි ආර්ථික ඒකයන්හි ආර්ථික ඒකයන්හි හැසිරීම තීරණය කරන මූලික බලවේගය ස්වාර්ථය වරන් තුල ලියන්න පුද්ගල නිදහසයි. ඇත්තම වෙළඳපොළ ආර්ථිකයක නැත්නම් වෙළඳපොළ ක්‍රමයක දෙකම එකයි. වෙළඳපොළ ආර්ථිකය කිව්වත් වෙළඳපොළ ක්‍රමය කිව්වත් දෙකම එකයි. වෙළඳපොළ ආර්ථිකයක වාසි නැත්නම් පක්ෂව තර්ක දෙකයි තියෙන්නේ. එකක් තමයි ස්වාර්ථය. අපේ නිදහසේ කටයුතු කරන්න ඕන. අපේ නිදහසේ කටයුතු කරන්න. රාජ්‍ය මැදිහත් වීම තුළ අපේ නිදහසක් නැහැ. රාජ්‍ය ආර්ථිකයෙන් ඉවත් වීම තුළ තමයි ඒකට ලස්සන වචනයක් කියනවා රාජ්‍ය නිර්බාධවාදය තුළ තමයි පෞද්ගලික ව්‍යවසායකයන්ට නිදහසක් තියෙන්නේ. වෙන අපි කිව්වේ ස්වාර්ථයයි වරණ තුලේ පුද්ගල නිදහසයි. වෙනම ලියන්න මුලින් පටන් ගන්න මේදී පාරිභෝගිකින් නිෂ්පාදකින් හා සාධක සපයන්නන් වැනි
සියලුම ආර්ථික ඒකකයෝ සියලුම ආර්ථික ඒකකයෝ ස්වාර්ථය මුල් කරගනිමින් තීරණවලට එළඹෙති. ස්වාර්ථය මුල් කරගනිමින් තීරණවලට එළඹෙති. තීරණවලට එළඹෙති. එනම් පළවෙනි ඉරි කෑල්ල තරු ලකුණක් දාන්න එපා. පළවෙනි ඉරි කෑල්ල. දැන් ඉරි කෑල්ල තුනකින් කරුණු තුනක් පෙන්වන්න හදාන්නේ. මේ ස්වාර්ථය කියන්නේ පුද්ගල නිදහස. කැමැත්ත. අපි කියන වෙළඳපොළ ආර්ථිකයක ගාමක බලවේගය ඒක දුවන්නේ ස්වාර්ථය මත. පුද්ගල නිදහස මත. ඔය ස්වාර්ථය මත කටයුතු කරන පාර්ශ්ව තුනක් මම කිව්ව දැන්. ඔය උඩින් පාරිභෝගිකින් නිෂ්පාදකින් සාධක සපයන්න. දැන් ඒ තුන් දෙනා කොහොමද ස්වාර්ථය මත කටයුතු කරන්න කියලා තමයි අපි මේ ඊළඟට කරුණු තුනෙන් කියන්නේ. දැන් කලින් පැහැදිලි කරා. නම් පළවෙනි ඉරි කෑල්ල කරුණ මේම ලියන්න. නිෂ්පාදකයෙකු ස්වාර්ථය උදෙසා කටයුතු කරනුයේ ලාභ උපරිම කිරීමට හෝ අලාභ අවම කර ගැනීමට කටයුතු කිරීමෙනි. දෙවෙනි කරුණ දෙවෙනි ඉරි කෑල්ල තරු ලකුණක් දාන්න එපා. එච්චර විශේෂ නැහැ. පාරිභෝගිකින් ස්වාර්ථය උදෙසා කටයුතු කරනුයේ තම සීමිත ආදායම උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට වැය කිරීමෙනි. ඊළඟ කරුණ නිෂ්පාදන සාධක සපයන්නෙකු. තුන්වෙනි කරුණ නිෂ්පාදන සාධක සපයන්නෙකු ස්වාර්ථය ළඟා කරගන්නේ
ස්වාර්ථය ළඟා කරගන්නේ ස්වාර්ථය ළඟා කරගන්නේ තමා සතු නිෂ්පාදන සම්පත් තමා සතු නිෂ්පාදන සම්පත් හැකි ඉහළම මිලකට තමා සතු නිෂ්පාදන සම්පත් හැකි ඉහළම මිලකට අලෙවි කර ගැනීමට හැකි ඉහළම මිලකට අලෙවි කර ගැනීමට කටයුතු කරමිනි වෙනම ලියන්න කෙසේ වෙතත් වෙළඳපොළ කෙසේ වෙතත් වෙළඳපොළ ආර්ථික පද්ධති නැමැති කෙසේ වෙතත් වෙළඳපොළ ආර්ථික පද්ධති නැමැති සමාජ සංවිධානය මෙහෙයවනු ලබන ගාමක බලවේගය ස්වාර්ථය වේ වෙළඳපොළ ක්‍රමයේවත් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ගත්තම අපි දැන් කතා කරන ආර්ථික පද්ධතිය ගත්තම අපි දිනේස් කිව්වේ විවිධ නම් වලින් ආර්ථික පද්ධති කතා කළා ලෝකේ දකින්න පුළුවන් ප්‍රධාන ආර්ථික පද්ධති තුනයි තියෙන්නේ වෙළඳපොළ ආර්ථික පද්ධතියයි සැලසුම්ගත නැත්නම් විධානගත ආර්ථික පද්ධතියයි මිශ්‍ර ආර්ථික පද්ධතියයි විවිධ නිර්ණායක මත විවිධ නම් ධනේශ්වර සමාජවාදී කියලා දුන්නට පොදුවේ ගත්තම ඔය ආර්ථික පද්ධති තුන තමයි දකින්න පුළුවන්. අතීතයේ අපට දකින්න පුළුවන්කම ලැබුණා සම්ප්‍රදායික ආර්ථික පද්ධති. ඒවා අද අපි සාකච්ඡාවට ගන්නේ නැහැ. ඒවා ආර්ථික ඉතිහාසයත් එක්ක පහුවෙලා තියෙනවා. අපේ සාකච්ඡාව වලින් ඉවත් කරලා තියෙනවා. සම්ප්‍රදායික ආර්ථික පද්ධතියකට ඔයාලත් දන්න උදාහරණ කිව්වොත් එංගලන්තේ පැවතිච්ච වැඩවසම් අර්ථකමය සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. ඒ වගේම තමයි ලංකාවේ පැවති රාජකාරී ක්‍රමය සම්ප්‍රදායික ආර්ථික පද්ධතිය. ඒවා සැලකිලි නොගන්නකොට අපට ආර්ථික පද්ධති කියලා හඳුනා ගන්න තියෙන ප්‍රධාන පද්ධති තුනයි. වෙළඳපොළ ආර්ථික පද්ධතියයි විධානගත නැත්නම් සැලසුම්ගත ආර්ථික පද්ධතියයි මිශ්‍ර ආර්ථික පද්ධතියයි. ඔය වෙළඳපොළ ආර්ථික පද්ධතියක තමයි මෙන්න මේ වචන තුන අපට අහුවෙන්නේ. මිල ක්‍රමය, ස්වාර්ථය හා පාරිභෝගික සාධිපත්‍යය. මොකද්ද පාරිභෝගික සාධිපත්‍යය කියලා කියන්නේ? ආර්ථිකයේ විසින්
පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා රුචියක් දක්වන පාරිභෝගිකයා ඇල්මක් දක්වන පාරිභෝගිකයා ඉල්ලුම් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා නම් ඒක පාරිභෝගික සාධිපත්‍යය. පාරිභෝගිකයාට අවශ්‍ය කරන භාණ්ඩ පාරිභෝගිකයා ඉල්ලන භාණ්ඩ මේ සමාජ සංවිධානයේ නිපදවනවා නම් ඒක පාරිභෝගික සාධිපත්‍යය. ඇත්තෙම වෙළඳපොළ ආර්ථික පද්ධතියක තමයි යම් ප්‍රමාණයක හෝ පාරිභෝගික සාධිපත්‍යය දකින්න පුළුවන්. අපි කතා කරන භාෂාවෙන් කිව්වොත් කස්ටමර්ට ඉඩ දෙන්න. ව්‍යාපාරය තුළ වැදගත් පුද්ගලයා බවට පාරිභෝගිකයාපත් වෙන්නේ පාරිභෝගික සාධිපත්‍යයක් තිබුණා. හැබැයි අපි මේ කතා කරන වෙළඳපොළ ආර්ථිකයක පවා පාරිභෝගික සාධිපත්‍යය ඉක්ම නොවන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාව අපි කියනවා පාරිභෝගික සාධිපත්‍යයෙන් බිඳ වැටෙන අවස්ථා කියලා. වෙළඳපොළ ආර්ථිකයක වුවද පාරිභෝගිකයා විතරක් නෙවෙයි ශක්තිමත් නිෂ්පාදක ශක්තිමත්. නිෂ්පාදක ශක්තිමත් වෙනකොට පාරිභෝගිකයා හා සමානවම නිෂ්පාදක ශක්තිමත් වෙනකොට නිෂ්පාදකයාට ඕන භාණ්ඩ නිෂ්පාදකයාට පුළුවන් භාණ්ඩ නිපදවලා වෙළඳපොළ ඉදිරිපත් කරනවා. එතකොට විතර පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙනවා. පාරිභෝගික කැමැත්තට ඉඩක් ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි ඒකාධිකාරී ආයතන දිනකොට සියලු භාණ්ඩ හා සේවා සපයන එක්කෙනා එක්කෙනෙක් භාණ්ඩ හා සේවා සපයනකොට ඒකත් පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙන හේතුවක් වෙනවා. පාරිභෝගිකයට අවශ්‍ය භාණ්ඩ නෙවෙයි සපයන්නේ නිෂ්පාදකයාට අවශ්‍ය භාණ්ඩ ඒකාධිකාරී ආයතනයට අවශ්‍ය භාණ්ඩ. අන්න පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙන අනිත් අවස්ථාව. එපමණක් නෙවෙයි සමහර භාණ්ඩ හා සේවා නිෂ්පාදකින් නිපදවලා ප්‍රචාරණය වැනි ක්‍රම තුලින් පාරිභෝගික ඉල්ලුම දැහැ ගන්න කටයුතු කරනවා. පාරිභෝගික ඉල්ලුම ලබා ගන්න කටයුතු කරනවා. එතකොට ඒත් පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙනවා. අවස්ථා තුනක් කිව්වම පාරිභෝගික විතරක් නෙවෙයි නිෂ්පාදක ශක්තිමත් වෙනකොට පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙනවා. ඒකාධිකාරී ආයතන හමුවේ පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙනවා. ප්‍රචාරණය වැනි අලෙවි ප්‍රවර්ධන ක්‍රම තුලින් පාරිභෝගික ඉල්ලුම දැහැ ගන්න කටයුතු කරද්දී පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙනවා. අනිත් එක තමයි රජයේ වෙළඳපොළට මැදිහත් වුණොත් විවිධ මිල පාලන කටයුතු තොග සීමා කිරීම සඳහා රජයේ මැදිහත් වුණොත් බදු අය කිරීම සඳහා පාරිභෝගික සාධිපත්‍යය බිඳ වැටෙනවා. එහෙමනම් මේ පාරිභෝගික සාධිපත්‍ය කියන වචනේ යම් ප්‍රමාණයකින් හරි සාධාරණව ඉටු වෙන්නේ වෙළඳපොළ ක්‍රමයක් තුළ. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තුළ. හැබැයි විධානගත ආර්ථික පද්ධතියක් මිශ්‍ර ආර්ථික පද්ධතියක් තුළ පාරිභෝගික සාධිපත්‍යයක් නැහැ. පාරිභෝගික සාධිපත්‍යයක් නැහැ. උදාහරණයක් ගන්න පුළුවන් ලංකාව වගේ ආර්ථිකයක පාරිභෝගික සාධිපත්‍යය දකින්නේ නැහැ. ඇයි හේතුව? මිශ්‍ර ආර්ථික පද්ධතියක්. අපි ලියමු මාතෘකාව පොඩි මාතෘකාව පාරිභෝගික සාධිපත්‍යය. මෙහෙම ලියන්න. පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙළඳපොළ මගින් සැපේ නම් වෙළඳපොළ මගින් සැපේ නම් එය පාරිභෝගික සාධිපත්‍යයකි. එනම් ඉන් අදහස් වන්නේ පාරිභෝගිකයා සතුව
විශේෂ බලයක් වෙළඳ පොළෙහි පවතින බවයි. වෙළඳ පොළෙහි පවතින බවයි. වෙනම ඡේදකින් ලියන්න කෙසේ වෙතත් වෙළඳපොළ ආර්ථිකයක කෙසේ වෙතත් වෙළඳපොළ ආර්ථිකයක කෙසේ වෙතත් වෙළඳපොළ ආර්ථිකයක පාරිභෝගික ස්වාධිපත්‍යයක් කෙසේ වෙතත් වෙළඳපොළ ආර්ථිකයක පාරිභෝගික ස්වාධිපත්‍යයක් පවතියයි පැවසුවත් එය අපට පිළිගත හැක්කේ එය අපට පිළිගත හැක්කේ අර්ධ සත්‍යයක් ලෙසටයි ඊට හේතුව මෙවැනි ආර්ථිකයක වුවද පහත අවස්ථාවලදී පාරිභෝගික ස්වාධිපත්‍ය බිඳ වැටීමට ලක්වන නිසා බිඳ වැටීමට ලක්වන නිසායි එනම් පළවෙනි කරුණ වෙළඳ පොළෙහි පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද වැදගත් වීම වෙළඳ පොළෙහි පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද වැදගත් වීම වෙළඳ පොළෙහි පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද වැදගත් වීම
එතෙන්දී පාරිභෝගික සාධිපත්‍ය බිඳ වැටෙනවා. ස්වාධිපත්‍ය බිඳ වැටෙනවා. දෙවෙනි කරුණ රජයේ මැදිහත් වීම හමුවේ පාරිභෝගිකයාගේ බලය බිඳ වැටීම. රජයේ මැදිහත් වීම හමුවේ පාරිභෝගික බලය බිඳ වැටීම. තුන්වෙනි එක ප්‍රචාරණය තුලින් පාරිභෝගික ඉල්ලුම දැහැ ගැනීම. දැහැ ගන්නවා කියන්නේ බලෙන් ගන්නවා. ප්‍රචාරණය තුලින් පාරිභෝගික ඉල්ලුම දැහැ ගැනීම. අවසන් එක ඒකාධිකාරී බලවේග හමුවේ පාරිභෝගික බලය බිඳ වැටීම. ඔන්න වෙළඳපොළ ආර්ථිකයක වුවද පාරිභෝගික සාධිපත්‍යයක් දක්නට නැහැ 100%ක පාරිභෝගික සාධිපත්‍යයක්. පාරිභෝගික සාධිපත්‍යයක් තියෙනවා. නමුත් ඒ තියෙන්නේ අර්ධ සත්‍යකින් අර්ධයක් හැටියට. ඔය කරුණු හතර හමුවේ අපි කරුණු හතරක් කිව්වා. ඒ හතර හමුවේ පාරිභෝගික බලය බිඳ වැටෙනවා. මොකද පාරිභෝගික සාධිපත්‍ය කියන්නේ පාරිභෝගිකට අවශ්‍ය භාණ්ඩ හා සේවා වෙළඳපොළේ නිපදවීම. වෙළඳපොළ ආර්ථිකය ගැන මම කිව්ව තාම වෙළඳපොළ ආර්ථිකයේ ලක්ෂණ කිව්වා. වෙළඳපොළ ආර්ථිකයට කියන වෙනත් නම් කිව්වා. වෙළඳපොළ ආර්ථිකයේ මිල යන්ත්‍රණය කියන්නේ මොකක්ද කියලා කිව්වා. වෙළඳපොළ ආර්ථිකයේ මිලෙහි කාර්යයන් තුන කිව්වා. සංඥා කිරීම, සලාකනය කිරීම සහ සානුබලකාරක. ස්වාර්ථය කියන්නේ මොකක්ද කියලා කිව්වා. පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලා කිව්වා. ඒ බිඳ වැටෙන අවස්ථා කිව්වා. තවත් වෙළඳපොළ ආර්ථිකය පිළිබඳ වෙළඳපොළ ක්‍රමයක් පිළිබඳ ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ පොඩි මාතෘකා දෙකයි. එකක් තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතියක වාසි. වෙළඳපොළ ආර්ථික පද්ධතියක වාසි. වෙළඳපොළ ආර්ථික පද්ධතියක වාසි. නැත්නම් අපිට කියන්න පුළුවන් වෙළඳපොළ ආර්ථික පද්ධතියක වාසි. නැතිනම් අපිට කියන්න පුළුවන් වෙළඳපොළ ක්‍රමයට පක්ෂවතාවක්. වෙළඳපොළ ක්‍රමයට පක්ෂවතාවක්. මම මේ පාඩම කියා දෙද්දී මුලින්ම කිව්වා වෙළඳපොළ ආර්ථික පද්ධතියට වෙළඳපොළ ක්‍රමය කියලා කියනවා. මිල ක්‍රමය කියලා කියනවා කියන්නේ. වෙළඳපොළ යන්ත්‍රණය කියලා කියනවා කියන්නේ. ඒ නිසා මොකද වාසි? වාසි දෙකයි තියෙන්නේ. පක්ෂව තරක දෙකයි කියන්නේ. මොකද්ද? එකක් තමයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. වෙළඳපොළ ආර්ථිකයක සමාජ සුබ සාධනයේ මූලික වෙන්නේ. වෙළඳපොළ ආර්ථිකයක මූලික වෙන්නේ ලාභය. එහෙනම් වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසි විටක ලාභදායී නොවන
කර්මාංශදා සම්පත් බෙදා වෙන් වෙන්නේ නැහැ. සම්පත් බෙදා වෙන්නේ වෙන් වෙන්නේ ලාභදායී කර්මාංශදා පමණයි. එවනම් වෙළඳපොළ ආර්ථිකයක පළවෙනිම වාසිය තමයි සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව. සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව. හොඳට මතක තියාගන්න මේ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව කියන්නේ ආදායම් බෙදියාමේ කාර්යක්ෂමතාවක් නෙමෙයි. භූමි ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සම්පත් වෙළඳපොළ ආර්ථිකයක යොදන්නේ පිරිවේ අඩු ලාභදායී කර්මාන්ත වලට. සමාජ සුබ සාධනය එදින්දි මූලික වෙන්නේ නැහැ. මූලික වෙන්නේ ලාභදායීත්වය. වෙළඳපොළ ආර්ථිකයකට පක්ෂව නැත්නම් වෙළඳපොළ ආර්ථිකයක ඊළඟ වාසිය තමයි දැන් මෙතෙක් කියලා අපි කිව්වේ ස්වාර්ථය. පුද්ගල නිදහස. ඇත්තම ස්වාර්ථය. ඕතමේ වාසිය වෙළඳපොළ ආර්ථිකමේ. හැබැයි වෙළඳපොළ ආර්ථිකමේක වෙළඳපොළ ආර්ථික පද්ධතියක අවාසි තියෙනවා. වෙළඳපොළ ක්‍රමයට විපක්ෂව තර්ක තියෙනවා. ඒත් ඒකම. දැන් මේ දෙක දන්නවනේ වද? වාසි. මොනද වාසි? උපයන්න පුළුවන් අය උපයන ප්‍රමාණය සීමාවක් නැහැ. ආදායම් බෙදියාමේ විෂමතාවයක් ඇති වෙනවා. වෙළඳපොළ ආර්ථිකයක ආදායම් බෙදියාමේ විෂමතාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි වෙළඳපොළ ආර්ථිකයක ඔය පොදු භාණ්ඩ සපයන්නේ. මොනවයි පොදු භාණ්ඩ කියන්නේ? මිලක් අය කළ ගත නොහැකි ප්‍රදීපාගාර, හෝරා ස්තම්භ නැත්නම් ඔරලෝසු ගණු, මගී ආවරණ, බස් එනකන් ඉන්නේ අපි, බස් හෝල්ට්, පොදු උද්‍යාන ඕවා සකසන්නේ. ඒ හේතුව ඒවා සකසන්නේ තියෙන එකම හේතුව තමයි ඒ තුලින් මුදලක් අය කරන්න බෑ. අන්න වෙළඳපොළ ක්‍රමයට විපක්ෂව තරක. අනිත් එක තමයි ප්‍රචාරණය තුලින් පාරිභෝගිකයාගේ වර්ණය නැත්තම් කැමැත්ත දැහැ ගැනීම. ඒත් අවශ්‍යයි. ආර්ථිකයක නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යද්දී බාහිර සමාජිෂ්ඨ වෙන වාසිය අවාසිය ගැන සැලකිලි නොගන්න පුළුවන්. විශේෂයෙන්ම අවාසිය ගැන. එනම් බාහිරතා සැලකිලිට ගන්නේ නැහැ. ආර්ථිකයක් මිල උද්දමනය පිළිබඳ සැලකිල්ලක් නොදක්වන්න පුළුවන්. බාහිර අභ්‍යන්තර අස්ථායීතාවයක් ඇති වෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි මොන වර්තමාන ලංකාවේ වර්තමාන දැන් ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොළ ක්‍රමයක්. රජයේ වෙළඳපොළින් ඉවත් වීගෙන යනවා. රජයේ වෙළඳපොළින් ඉවත් වීගෙන යන නිසා තමයි භාණ්ඩ මිල නිෂ්පාදකයන්ට ඉල්ලුම් මාසපුම් බලවේගමත් තීරණය වෙන්නේ ඉදිරිසාසනදී. ඒවා වෙළඳපොළ ක්‍රමයක තියෙන අවාසි. අපි එකින් එක ලියමු. එහෙනම් මාතෘකාව වෙළඳපොළ ආර්ථික පද්ධතික වාසි. වරන් ඇතුලේ වෙළඳපොළ ක්‍රමයට පක්ෂව තර්ක. පළවෙනි කරුණ සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාව. ඒක වාසියක්. දෙක පුද්ගල නිදහස. එලිරක් ස්වාර්ථය.
ඊළඟ පොඩි මාතෘකාව වෙළඳපොළ ආර්ථික පද්ධතික අවාසි. වෙළඳපොළ ආර්ථික පද්ධතික අවාසි. වරන් ඇතුලේ මාතෘකාව ලියා ගන්න. වෙළඳපොළ ක්‍රමයට විපක්ෂව තර්ක. වෙළඳපොළ ක්‍රමයට විපක්ෂව තර්ක. හැබැයි තව අහන්න පුළුවන් විභාගෙදී පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අහලා තියෙනවා මිල ක්‍රමෙහි දුර්ලභතා. ඒකත් යටින් වරයිද දාගන්න මාතෘකාවට. නැත්නම් ඇලිරක් දාලා මෙතනින් දාගන්න. දැන් මේක ඔයාලා ලියන්නේ විපක්ෂව තර්කනේ. මේක අවාසි. මේක විපක්ෂව තර්ක. මෙහෙම දාලා ලියන්න මිල ක්‍රමෙහි දුර්ලභතා. මිල ක්‍රමෙහි දුර්ලභතා. දුර්ලභතා. ඒ මිල ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ. මිල ක්‍රමයේ දුර්ලභතා. මොකක්ද දුර්ලභතා? පළවෙනි එක ලියන්න පාරිභෝගිකයා සූරාකෑමට පාත්‍ර වීම. පාරිභෝගිකයා සූරාකෑමට පාත්‍ර වීම. පාරිභෝගිකයා සූරාකෑමට පාත්‍ර වීම. ගොඩාක් විස්තරාත්මක ඉදිරි පාඩම් වලට කතා කරනවා පිරිවැය පාඩමේදී. මිලට වඩා පිරිවැය අඩුයි. ඒ කියන්නේ MC AP සම්බන්ධයෙන් කතා කරනවා අපි ඉදිරි පාඩම් වල. දෙවනි අවාසිය පොදු භාණ්ඩ නිෂ්පාදනය නොවීම. මං කිව්ව අර හෝරයි ස්තම්භ, ඔරලෝසු කණු, ප්‍රදීපාගාර වගේ දේවල්. පොදු භාණ්ඩ නිෂ්පාදනය නොවීම. ඊළඟ බාහිරත ඇති භාණ්ඩ සඳහා සම්පත් බෙදියාම ආරක්ෂා වීම. බාහිරත ඇති භාණ්ඩ සඳහා සම්පත් බෙදියාම ආරක්ෂා වීම. ඔතනින් අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. බාහිරත දෙවර්ගයක් තියෙනවා. සමාජයට යහපත් දේ සිදුවන දේවල් අපි කියනවා ධන බාහිරතා කියලා. අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල්. ඒවා ඌණ නිෂ්පාදනයක් සිදු වෙන්නේ. සම්පත් බෙදියාම ආරක්ෂම. ඒවට යොදන සම්පත් ප්‍රමාණය අඩුයි. ඌණ නිෂ්පාදනය. සමාජයට අවාසි ගෙන දෙන නිෂ්පාදන තමයි ඍණ බාහිරතා කියලා කියන්නේ. අවගුණ භාණ්ඩ කියලා කියනවා. මත්පැන් වගේ දේවල්, දුම්බැටි වගේ දේවල්. ඒවා අධිනිෂ්පාදනයක් දකින්න පුළුවන්. ධන බාහිරතා තියෙන නිෂ්පාදන, කියන සමාජයේ වාසාගත නිෂ්පාදන අඩුයි වෙළඳපොළ ආර්ථිකයේ. සමාජයට අවාසාගත නිෂ්පාදන ඍණ බාහිරතාය වැඩි අධිනිෂ්පාදනය. එනම් ඉදිරි පාඩම් වලදී ආයි නැවත කතා වෙනවා. වරයතු ලියන්න අධිනිෂ්පාදන හා ඌණ නිෂ්පාදන තත්ත්වයන් ඇතිවීම. අධිනිෂ්පාදන හා ඌණ නිෂ්පාදන තත්ත්වයන් ඇතිවීම.
ඊළඟ වාසිය ආර්ථික අස්ථායීතාවය සේවා වියුක්තිය ඒක තමයි කමාද්දා කියන්නේ ආර්ථික අස්ථායීතාවය සේවා වියුක්තිය උද්දමනය ඒ වාසි උද්දමනය ඒ තුන මේකට කිව්වේ ඊළඟ එක ආදායම් ව්‍යාප්ති විෂමතා ඇතිවීම ආදායම් ව්‍යාප්ති විෂමතා ඇතිවීම අවවාසියක් ප්‍රචාරණය තුළින් පාරිභෝගික වර්ණය වෙනස් කිරීම වර්ණය කියන්නේ කැමැත්ත පාරිභෝගික වර්ණය වෙනස් කිරීම එකක් කියමු පොදු දේපල සම්පත් අධිපාරිභෝජනයට ලක්වීම පොදු දේපල සම්පත් අධිපාරිභෝජනයට ලක්වීම පොදු දේපල සම්පත් අධිපාරිභෝජනයට ලක්වීම ඔන්න වෙළඳපොළ ආර්ථික පද්ධතිය අවසන්. ඇත්තෙම මේ පාඩම් ගොඩක් අමාරු නෑ. හැබැයි මේ පාඩම් ලේසි වෙන්නේ අර මූලික ආර්ථික ප්‍රශ්න ඉඳලා දිගට මම හිතන්නේ දැන් මේ අපේ මේක තුන්වෙනි වීඩියෝ වෙනවා. වීඩියෝ හැටියට ගත්තොත්. හැබැයි ඔය වීඩියෝ තියෙන දවස් 7යි. අපි පළවෙනි එකෙන් පැය දෙකක් විතර කතා කරා මූලික ආර්ථික ප්‍රශ්න. අද දෙවෙනි වීඩියෝෙන් කතා කරා ආර්ථික පද්ධති පොඩ්ඩක් ඉස්සරහට ආවා. දැන් මෙතන අපි කතා කරනවා මේ පාඩම අවසන් කරනවා. ඔය ඔක්කොම පිළිවෙලට කතා කරගෙන આવොත් තමයි මේ මතකයේ තියන්නේ. අපට අවබෝධ වෙන්නේ. දැන් බලන්න අර මූල පාඩම් ටික අපි කතා කරගෙන ආව ආර්ථික විද්‍යාව හැඳින්වීමේ ඉඳලා නිෂ්පාදන සම්පත් ඵලදායීතාවය දක්වා. මම හිතන්නේ එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට ඇරෙද්දී අනිත් ඔක්කොටම ඒ නිබන්ධනෙත් පැහැදිලි ලැබුණා. විස්තරාත්මක. මේකෙත් ඒ ටික තමයි එන්නේ. අපි මේකෙන් පස්සේ යන්නේ ඇත්තෙම පිළිවෙලට යනවා නම් යන්න ඕනේ අපි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර හා පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය. නමුත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර හා පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායට අපි යන්නේ නැහැ. ඇයි? විශ්වවිද්‍යාලයේ තාම ප්‍රමුඛතාවය දීලා නැහැ. ඒකට. ඉදිරියේදී ශනිකව පැයකින් දෙක ඉවර කරා. නමුත් අපි පුළුල්ව කතා කරන එක. ඒක අනිවාර්යයෙන් කතා කරන්න ඕන. නැත්නම් සෙකන්ඩ් ඉයර් එකේදී උපේක්ෂා වක්‍ර විග්‍රහය කතා කරන්න බෑ. ඒක තේරෙන්නේ. අපි විශ්වවිද්‍යාල පෙළ ගස්සන ආකාරයටම ඉස්සරහට යමු. මම ඊළඟට පටන් ගන්නවා. අද බොහෝ විට බලාපොරොත්තු වෙනවා මිල න්‍යාය නැත්නම් ඉල්ලුම සැපයීම සමතුලිත කතා කරන්න. අපි ඊළඟ මාතෘකාවට මේක අවසන් කරන් තා පොඩි වෙලාවකින් මේක අවසන් කරන්න පුළුවන්. විධානගත නැත්නම් සැලසුම්ගත ආර්ථික පද්ධති මාතෘකාව විධානගත සැලසුම්ගත ආර්ථික පද්ධති
ලෝකේ තා දුලබයි. සුලභ නෙමෙයි දුලබයි. දැනට සමීප හරි සමීපව මේ ලක්ෂණ දකින්න පුළුවන් ආර්ථික පද්ධති තමයි උතුරු කොරියාව, කියුබා වගේ රාජ්‍යයන්. කලින් තිබුණා සෝවියට් රුසියාව, යුක්‍රේන, චෙක් සමූහ ආණ්ඩුව, ස්ලෝවාකියාව, වියට්නාමය, චීනය, හංගේරියාව, බල්ගේරියාව වගේ රටවල් කලින් විධානගතව තිබුණා. පසු කාලීනව වෙළඳපොළ ක්‍රමයට මාරු වීමත් සමග ඒව බිඳ වැටලා මිශ්‍ර ආර්ථික පද්ධති බවට පත් වෙලා තියෙනවා. අපි ඒකත් අද පොඩ්ඩක් කතා කරමු. ඒ අනුව ලෝකේ කිසියම් ආකාරයෙන් සමීප මේ පද්ධතිය සමීප රාජ්‍යයක් තියෙනවා නම් කියුබා හා උතුරු කොරියාව පමණයි. ඒ රටවල් වල තියෙන අඩුව තමයි ඒ රටවල් වල ආර්ථික පද්ධති වල හැසිරීම පිළිබඳ ඒ රටවල් වල තියෙන ආර්ථික තත්ත්ව පිළිබඳ අඩුම තරමේ මේ කොයිට් රෝගයේ ව්‍යාප්තිය පිළිබඳවත් දත් එළියට එන්නේ නැහැ. අපූර්ව තොරතුරු වලින් තමයි ඒවා ගහන ගොනු වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තෙන් මෙවැනි ආර්ථික පද්ධති පිළිබඳ තොරතුරු එළියට එන්නේ නැහැ. නමුත් අපි පොඩ්ඩක් කතා කරමු. මොකද බහුලව කතා කරන්නේ මේවට අවධානය යොමු වෙන්නේ නැහැ පේපර් එකේ. මේවට අවධානය යොමු වෙනට වඩා වෙළඳපොළ ආර්ථික පද්ධති තමයි යොමු වෙන්නේ. ඒත් අපි මේකේ ලක්ෂණ ටික බලමු. මොනවද කියලා. මෙන්න ලියන්න මෙන්න. විධානගත තැලීරක් සැලසුම්ගත ආර්ථික පද්ධති. මේව ලියන්න. මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් මධ්‍යගත සැලසුම් අධිකාරියක් විසින් දෙනු ලබන නියෝග මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගනු ලබන අර්ථ ක්‍රමයක් මූලික ආර්ථික ප්‍රශ්න විසඳාගනු ලබන අර්ථ ක්‍රමයක් සැලසුම්ගත ආර්ථ ක්‍රමයක් ලෙස හඳුන්වයි. සැලසුම්ගත ආර්ථ ක්‍රමයක් ලෙස හඳුන්වයි. එවැනි අර්ථ ක්‍රමයක පහත ලක්ෂණ දැකිය හැක. ඉගෙන අපි මේ විධානගත ආර්ථික පද්ධතියක සම්පත් වල හිමිකාරත්වය රජය සතුව කියලා කිව්වට ඇත්තෙන්ම සම්පත් වලින් භූමිය ප්‍රාග්ධන ව්‍යවසායකත්වයේ විතරයි රජය සතු. ශ්‍රමයේ රජය සතු නේ. ඒ ශ්‍රමයේ රජය සතු නැත්තේ. ශ්‍රමයේ මිනිස්සු. හැබැයි ශ්‍රමයේ සේවා නියුක්ත කරන්නේ රජය. නමුත් අපි අර සම්පත් වල හිමිකාරත්වය අනුව ආර්ථික පද්ධති වර්ග කරද්දී අපි වර්ග කළා
සම්පත් වල අයිතිය පෞද්ගලිකයන් සතු නම් විල් ධනේශ්වර අර්ථකමක් ලෙසත් සම්පත් වල අයිතිය රජය සතු නම් සමාජවාදී අර්ථකමක් ලෙසත් තර්ක කරා. මෙතෙන්දිත් අපි විධානගත කියලා කියන්නේ පොදු වර්ගීකරණය අනුව සමාජවාදී අර්ථකමය. හැබැයි මෙතන සම්පත් වල අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතු කියලා කියන්නේ. ඒ නිසා පළවෙනි තරුලකුණ නැත්නම් ඉරිකැන්ද ශ්‍රමයේ අනිකුත් නිස්පාන් සම්පත් වල ශ්‍රමයේ හැර අනිකුත් නිස්පාන් සම්පත් වල ශ්‍රමයේ හැර අනිකුත් නිස්පාන් සම්පත් වල හිමිකාරීත්වය රජය සතු වීම හිමිකාරීත්වය රජය සතු වීම හිමිකාරීත්වය රජය සතු වීම ඊළඟ කරුණ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම සැලසුම් ක්‍රියාවලිය යොදා ගැනීම ඊළඟ සමාජ සුබ සාධනයවත් සමාජ සුබ සාධනයවත් පොදු යහපත උදෙසා කටයුතු කිරීම පොදු යහපත උදෙසා කටයුතු කිරීම अंतिम कारण राज्य मध्यस्थ वීම प्रबल වීම राज्य मध्यस्थ වීම प्रबल වීම බලන්න ඕන ලෝකේ සැලසුම්ගත නැත්නම් විධානගත ආර්ථික පද්ධති බිඳ වැටුණා. ඇයි මේ බිඳ වැටෙන්න හේතුනේ? දැනට ඉතුරුලා තියෙන එකක් දෙකක් වගේ. ඒවත් බිඳ වැටෙමින් පවතී. අපි බලමු බිඳ වැටෙන්න හේතු මොනවද කියලා. එහෙනම් පොඩි මාතෘකාවක් ලියන්න. විධානගත ආර්ථිකමයක දැකිය හැකි දුර්ලභතා. විධානගත ආර්ථිකමයක දැකිය හැකි දුර්ලභතා. විධානගත ආර්ථිකමයක දැකිය හැකි දුර්ලභතා. පළවෙනි රිකැල්ල සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලු පැවතීම. සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලු පැවතීම. සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලු පැවතීම. ඒ කියන්නේ සමස්ත ආර්ථික ඒකකයක්ම රජයට එක්තැනක ඉඳගෙන සංවිධානය කරන්න බෑ, සම්බන්ධීකරණය කරන්න බෑ. ඒක දුර්ලභතාවය. දැන් ශ්‍රී ලංකාව වගේ ආර්ථිකයක් ගත්තම ඒක මිශ්‍ර ආර්ථිකයක්.
පෞද්ගලිකාංශයක් තියෙනවා රාජ්‍යාංශයක් තියෙනවා රාජ්‍යාංශ පවා මධ්‍යගත සැලසුමකින් නෙවෙයි පාලනය වෙන්නේ පළාත් සැලසුම් තියෙනවා ප්‍රාදේශ සභා සැලසුම් තියෙනවා පළාත් පාලන සැලසුම් තියෙනවා ඒ නිසා තමයි ඒවා සම්බන්ධීකරණය කරන්න යම් ප්‍රමාණයකින් පහසු වෙලා තියෙන්නේ අපි මේ කතා කරන මොඩලය මේ කතා කරන සමාජවාදී සංකල්පය විධානගත සංකල්පය එක්තැනකින් පාලනය වෙන දෙයක් ගැන කතා කරන්නේ ඒක අපහසුයි පෞද්ගලිකාංශය ක්‍රියාත්මක වන වෙළඳපොළ ආර්ථිකයක මේ ගැටලුවනේ යම් ව්‍යාපාරයකට ස්වාර්ථය පුද්ගල නිදහසන වටිතු කරන්න ඕන ඔවුන්ට ස්වාර්ථය මත තීන්දුව දෙන්න ගන්න පුළුවන් ඒතර සම්බන්ධීකරණ ගැටලුවක් නැහැ අනික ඔවුන් හැම වෙලාවටම ක්‍රියා කරන්නේ ලාභ උදෙසා සම්පත් බෙදියාමේ කාර්යක්ෂමතාවය උදෙසා සමාජ සුබ සාධනයට මූලික තැනක් දෙන්නේ නැහැ ඒ නිසා වෙළඳපොළ ආර්ථිකයක අපට දකින්න නැහැ සංවිධානය හා සම්බන්ධීකරණ පිළිබඳ ගැටලු සැලසුම්ගත නැත්නම් විධානගත ආර්ථික ප්‍රධාන දුර්වලතාවය ඊළඟ දුර්වලතාවයේ තත්ත්ව පාලනය බිඳවැටීම තරගයක් තත්ත්ව පාලනය බිඳවැටීම quality control තරගයක් තිබුණොත් තමයි ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වලට පොළට එන්නේ සැලසුම්ගත ආර්ථිකයක තරගයක් නැහැ රාජ්‍ය විධාන රාජ්‍ය බලය ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා තරගයක් නොමැති නිසා ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කරන්න නිෂ්පාදකව පෙළඹෙන්නේ ඒ දුර්වලතාවය ඊළඟ සානුබල ප්‍රමාණවත් නොවීම පෙළඹවීම ප්‍රමාණවත් නොවීම සානුබල කියන්නේ සුබ සාධනනේ පොදු යහපත උදෙසා කටයුතු කරන අඩු එන දුර්වලතාවය සානුබල ප්‍රමාණවත් නොවීම අන්තිම දුර්වලතාවය පරිසර හායනය පරිසරයට හානි සිදු වෙන පරිසර හායනය අපි මේ ආර්ථික පද්ධති මාතෘකාවේ පද්ධතියක් හැටියට කතා කරන ලොකු මාතෘකාව මේ මිශ්‍ර ආර්ථික පද්ධති මාතෘකාව ලියන්න මිශ්‍ර ආර්ථික පද්ධති මොකද මිශ්‍ර ආර්ථික පද්ධතියක් කියන්නේ කිසියම් ආර්ථික පද්ධතියක් තුළ මූලික ආර්ථික ප්‍රශ්න විසඳද්දී මිල ක්‍රමයයි සැලසුම් ක්‍රමයයි දෙකම මිශ්‍ර වෙලා කියනවා නම් ඒක මිශ්‍ර ආර්ථික පද්ධතියක්. ලෝකේ හඳුනා ගන්න පුළුවන් මිශ්‍ර ආර්ථික පද්ධති ආකෘති කිහිපයක්. ලංකාව වගේ රටවල් ඉන්දියාව වගේ රටවල් ගත්තම එක් මිශ්‍ර ආර්ථික පද්ධති ආකෘතියක්. රජය පෞද්ගලිකාංශයෙන් දෙකම ක්‍රියාත්මක වෙනවා. දැඩි තරංකාරීත්වයක් තියෙනවා. ලාභ උදෙසා මෙන්ම සුබ සාධන උදෙසා කටයුතු කරනවා. ඒක ආකෘතියක් මිශ්‍ර ආර්ථික පද්ධතිය. තව දකින්න පුළුවන් සුවිශේෂ ආර්ථික පද්ධති දෙකක් තියෙනවා මිශ්‍ර ආර්ථික. එකක් තමයි සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති. දැන් අපේ මොඩල් එක අපේ ආකෘතිය ඇරෙද්දි ශ්‍රී ලංකාව ඉන්දියාව ඔය පාකිස්තානය බංගලාදේශය වගේ රටවල් හැර ඒවත් මිශ්‍ර ආර්ථික ආකෘතියක්.
තව සුවිශේෂ මිත්‍රාර්ථික පද්ධති ආකෘති ලෝකෙ දකින්න පුළුවන්. එකක් තමයි සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති. තව එකක් තමයි සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති. මිශ්‍රව තියෙන්නේ මේ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති කියන්නේ ඔයාලා දන්නවා යුරෝපියන් කන්ට්‍රීස් යුරෝප රටවල් විශේෂයෙන්ම නෝර්වේ ස්වීඩන් ෆින්ලන්තය නෙදර්ලන්තය ඔන්න වගේ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොළ ක්‍රමය. ඉල්ලුම් හා සැපයුම් බලවේගමත් තීරණය වෙන මිල මත තමයි මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ. පෞද්ගලික අංශය තමයි ඒ රටවල් ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රංශය ජර්මනිය වගේ රටවල් පෞද්ගලික අංශය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ පෞද්ගලික අංශය ලබන ලාභයෙන් ලබන පිරිවැටුමෙන් යම් මුදලක් ඒ රටවල් රජයන්ට පිරිනමන බදු ක්‍රමයෙන් හෝ වෙනත් ක්‍රමයකින් පිරිනමනවා සමාජයේ දුප්පත් කොටස් වලට ඔවුන්ගේ සුබ සාධන උදෙසා වියදම් කරන්න. ඒ පෞද්ගලික ව්‍යාපාරිකයෝ වෙළඳපොළ ක්‍රමය තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික ව්‍යාපාරිකයෝ දන්නවා එවැනි රටවල රජය විනිවිද භාවයෙන් යුතුව ඒ දුප්පතුන් සදා අඩු ආදායම් ලබන අයට ඒවා වියදම් කරනවා. ඒ වගේම රජය විනිවිද භාවයෙන් යුතුව වියදම් කරනවා. ඒ නිසා එවැනි ආර්ථික වෙළඳපොළ ආර්ථික විතරක්ම නෙවෙයි සුවිශේෂ නාම විශේෂණ පදයක් මුලට දානවා සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති. ලෝකෙ දියුණුම කියලා සලකන ආර්ථික පද්ධති. සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති. අපි කිව්වට නෝර්වේ, ෆින්ලන්ඩ්, නෙදර්ලන්ඩ්, ස්වීඩන් කිව්වට අපි උදාහරණයක් දුන්නට ඔය හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. නමුත් අපිට වර්තමානයේ දකින්න පුළුවන් ආකෘතියක් තමයි ඒ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති මිශ්‍ර ආර්ථික. රාජ්‍ය සුබ සාධන දිශා කටයුතු කරනවා පෞද්ගලික අංශයේ ලාභ දිශා කටයුතු කරනවා. තව ආර්ථික පද්ධති විශේෂයක් ලෝකේ හඳුනා ගන්න පුළුවන් සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති. මේකට කියනවා අපි පරිවර්තන ආර්ථික පද්ධති කියලා. පරිවර්තන ආර්ථික පද්ධති. පරිවර්තන ආර්ථික පද්ධති කියන්නේ අර දැන් කලින් කතා කර මාතෘකාව ආකාරයෙන්ම කලක් සමාජවාදීව පැවත ඒ සමාජවාදයේ තිබිච්ච අපි කියු දැන් දුර්වලතා හේතු කොටගෙන සමාජවාදී අතහැරලා වෙළඳපොළ ක්‍රමයට මාරු වීමින් පවතින රටවල් අපි කියනවා සමාජවාදී වෙළඳපොළ ආර්ථික කියලා. අර දැන් කලින් කියු සමාජවාදී නැත්නම් විධානගත ආර්ථිකමේ තිබිච්ච දුර්වලතාව නිසා ඒ සැලසුම්ගත ආර්ථිකමේ අතහැරලා වෙළඳපොළ ක්‍රමයට ගමන් කරමින් සිටින මේක උනේ 1990 දශකයේ අගභාගයේ 20 වෙනි සියවසේ අගභාගයේ උනේ ඒවා සැලසුම්ගත ආර්ථිකමේ අතහැරලා වෙළඳපොළ ක්‍රමයට ගමන් කරනවා. ඒ ගමන් කරා කියලා තවම ඒ රටවල සම්පත් තුලයි තියෙන රජ සතු. ඒ නිසා තමයි සමාජවාදී කියලා කියන්නේ. නමුත් ක්‍රියාත්මක වෙන්නේ වෙළඳපොළ ක්‍රමය. ඒ නිසා තමයි වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා කියන්නේ. රුසියාව, හංගේරියාව, බල්ගේරියාව, චෙකස්ලෝවාකියාව කියන එක රටවල් දෙකක් වුණා. චෙක් සමූහාණ්ඩුව සහ ස්ලෝවාකියාව, යුක්‍රේන, චීනය, වියට්නාමය වගේ රටවල් තවම සම්පත් වලයි තිය රජ සතු. නමුත් වෙළඳපොළ ක්‍රමයක ක්‍රියාත්මක වෙන්නේ. චීනය මෙච්චර ඉස්සරහට ආවේ ඔවුන්ගේ ලක්ෂණ නිසා. ඒ නිසා අපි කියනවා
එවැනි ආර්ථික පද්ධති වලට සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති නැත්නම් පරිවර්තන ආර්ථික. ඒ පරිවර්තන ආර්ථික තමයි ලෝකේ වර්තමාන ඉස්සරහට යමින් පවතින්නේ. ඕක තමයි අපිට මිශ්‍ර ආර්ථික පද්ධති ආකෘතියට හඳුන්ව ගන්න පුළුවන් වෙන්නේ. ලංකාව සහ ඉන්දියාව කියන ආර්ථික පද්ධති ගත්තම ඒවා මිශ්‍ර ලෙස ක්‍රියාත්මක වෙන්නේ යටත් විත්ත වශයෙන් පැවති රාජ්‍යයන් ඒවා. ඒ වගේ තවම තියෙන්නේ යටත් විත්තවාදී අදහස්. යටත් විත්තවාදී නීති රීති. තවම ලංකාව වගේ රටක තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයින්ට යටත් භාවයක්. සිතුවිලි වලින් පවා යටත් භාවයක්. මේ ආර්ථික පද්ධති මිශ්‍ර ආර්ථික පද්ධති ආමිශ්‍ර ආර්ථික පද්ධති වගේ ඉතා දියුණු මට්ටමක නැහැ. අරව දියුණු මට්ටම තියෙනවා. අපි වෙනත් අර්ථකථනකින් කිව්වොත් පද්ධති නැතුව ඇත්තම සංවර්ධිත රටවල්. සංවර්ධිත රටවල්. මේ ආකෘති මේ ආර්ථික න්‍යාය කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් මේ කොවිඩ් වසංගතයට කලින් COVID-19 වලට කලින් ලෝකයේ අමුතුම ආකෘතියක් සූදානම් වුණා. ඒ කියන්නේ BRICS countries කියලා. BRICS countries. BRICS රටවල් කියලා බිහි වුණා. ලෝකෙ. ඒ කියන්නේ අර ධනවාදී, සමාජවාදී, වෙළඳපොළ සැලසුම්ගත කියන ආකෘති ඔක්කොම ඉවත් වෙලා භූමියෙන් විශාල රාජ්‍ය ටිකක් ලෝකෙ ඉහළම දියුණුවටපත් වෙමින් පැවතුණා. ඒ රාජ්‍යයන්ගේ නමේ මුලාකුරුන් තමයි මේ BRICS countries කියලා ආවේ. B කියන්නේ බ්‍රසීලය. බ්‍රසීලය කියන්නේ දකුණු ඇමරිකා මහද්වීපයේ ලොකුම රාජ්‍යනේ බ්‍රසීලය. R කියන්නේ රුසියාව. I කියන්නේ ඉන්දියාව. C කියන්නේ චීනය. S කියන්නේ වැරදිලාවක් හිතන්න එපා. ආචාර්යමත් ශ්‍රී ලංකාවනේ. S කියන්නේ සවුත් අප්‍රිකා. දකුණු අප්‍රිකාව. ඔය රටවල් තමයි ලෝකේ ඉහළම දියුණුවකටපත් වෙලා ආවේ. ඔය රටවල් වල තමයි භූමිය විශාල. බලන්නකෝ ලෝක සිතියම ඔළුවේ තියෙනවනම් බ්‍රසීලය කියන්නේ ලොකුම රට. ඒ මහද්වීපය. රුසියාව කියන්නේ ලෝකෙම ලොකුම රට භූමිය. ඉන්දියාව අපේ කලාපේ ලොකු රට. චීනය විශාල භූමියක් තියෙන. සවුත් අප්‍රිකා මහද්වීපයේ අග. BRICS countries ඕ සංකල්පය. මේ කොයිඩ් වලට කලින් තව සංකල්පයක් ආවා. N11 countries. Next 11 countries. අර රටවල් පහ හැරුණට පස්සේ BRICS හැරුණට පස්සේ ලෝකෙ ඊළඟට දියුණුවක් ලබන්න පුළුවන් රටවල් 11. අවාසනාවක මාත ඒ 11 අර රට නැහැ. ශ්‍රී ලංකාව නැහැ. බංග්ලාදේශය ඉන්නවා. මීට අවුරුදු 30කට 40කට ඉහළ ශ්‍රී ලංකාවේ ආර්ථික දත්ත සහ බංග්ලාදේශයේ ආර්ථික දත්ත සංසන්දනය කළ වලද්දී බංග්ලාදේශය අපට වඩා ගොඩක් පසුපස හිටියේ. නමුත් ලෝකයේ ඉදිරි දශක කිහිපය තුළ දියුණුම රටවල් BRICS රටවල් වෙද්දී ඊළඟ පෙළ ගැස්වීම තුළ එන්නේ 11 රටවල් හිටියේ. මම මේ රටවල් විස්තර කරන්න යන්නේ Google වලට යන්න. Google වලට ගිහිල්ලා N11 countries කියලා ගහන්න. ලෝක සිතියමත් එක්ක රටවල් අඳුරු කරලා තොරතුරුත් එක්ක ඒව පරිශීලනය කරා.
මෙච්චර දුරට අපි ගැඹුරට යන්නේ නැහැ. මම ඔක් කියන්න ඕනේ මේ ආර්ථික පද සංකල්ප. ඒ වැරදිලාවත් කවුරුවක් හිතන්න එපා. අපේ ගෲප්ස් වල ඉකෝන් ගෲප්ස් වල ඉන්න අය රුණු විශ්වවිද්‍යාලයේ උපාධි කරන අය ගොඩාක් දෙනෙක් හිතන් ඉන්නේ උපාධි කියන්නේ විභාගයක් කියලා. විභාගයක් නෙවෙයි. විභාගය අතුරු දෙයක්. ඉකෝන් පේපර්ස් 7යි. ඉකෝන් අවුරුදු 3ට පේපර්ස් 7යි. අනිත් ඒවත් 6 7 ආව පේපර්ස් 22ක් විතර තමයි ඩිග්‍රී එක. උපාධිය තුල තියෙන්නේ පුළුල්ලු විෂය දැනුමක්. පොඩි පොඩි කොටස් එකතු කරා. ඒ නිසා මම විභාගීයක් කරගෙන කරන්නේ. ඔයාලට එක කෝස් එකක් නම් කරාට කමක් නෑ. ඔයාලට ප්‍රශ්න පත්‍ර 7කට මම උගන්වන්නම්. කොහේදී හරි යවුවන මේ මගේ අරලා ගියොත්. කොයිද යවුවේ? මයික්‍රෝ පේපර් 2යි, මැක්‍රෝ පේපර් 2යි, ෆයිනෑන්ෂියල් ඉකොනොමික් පේපර් 1යි, ඉකොනොමික් ස්ටැටිස්ටික් 1යි, පබ්ලික් ඉකොනොමික්ස් 1යි. කොහේදී හරි යවුවේ. මගේ ඇරියොත් කොයිද හරි යවුවේ. අනිත් සෙමුත් තියෙනවා. ඒ නිසා මේවා වැවිලි උගන්වන්න නැවතක් කරන විතර. ඒවා Google ගිහලා බලන්න. BRICS country Google ගිහලා බලන්න. තව ලෝකයේ අන්තිමට ණය අර්බුදයෙන් වැඩිච්ච රටක් තමයි ණය අර්බුදයෙන් වැඩිච්ච රටවල් වලටත් මේම කාණ්ඩයක් ආවා. PIGS countries කියලා. ඒ රටවල් කැමති උනේ නැහැ PIGS කියලා වාග්දා කරනවා. PIGS 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 කියන්නේ ඌරු කියලා දාස ඌරක් කියන එක. ඌරෝ නේ. ඒකත් බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඉස්පාඤ්ඤය, ග්‍රීසිය ඔය වගේ රටවල් හතරක් තියෙනවා. PIGS countries කියන්නේ මේ ණය අර්බුදේ හිර වෙලා ආපු රටවල්. තව මේ ශ්‍රී ලංකාව වැටුනේ නැහැ නේද? වැටුනේ නැහැ. ණය අර්බුදේ හිර වෙච්ච රටවල්. ඕතන අලුත් කාණ්ඩාව. සමහර විට තව අවුරුදු 4ක් 5ක් ඉස්සරහට යද්දී ඔය ධනේශ්වර සමාජවාදී වේලඳපොළ ඔය ආකෘති ඔක්කොම අයින් වෙලා අලුත්ම ආකෘතියක් එයි. අලුත් න්‍යාය හඳුනා ගන්නවත් එක්කම ඉස්සරහට එයි. ඕක තමයි අපි පාඩම තියෙන්නේ. මිෂ්ටාර්ථි පද්ධතිය. අපි හෙඩින්ග් එක සටහන් කරගෙන අපි ඉස්සරහට යනවා. එනම් මාතෘකාව මිෂ්ටාර්ථි පද්ධතිය. මිෂ්ටාර්ථි පද්ධතිය. මේව ලියන්න ආර්ථික සංවිධානයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මිල ක්‍රමය හා සැලසුම් ක්‍රමය යන දෙකම යොදාගනි නම් එනම් රාජ්‍ය පෞද්ගලික යන දෙයන්සීම ක්‍රියාත්මක වේ නම් එවැනි ආර්ථික පද්ධතියක් මිශ්‍ර ආර්ථික පද්ධතියකි. පොඩි මාතෘකාව ශ්‍රී ලංකාව මිශ්‍ර ආර්ථික පද්ධතියක් වන්නේ ඇයි? පොඩි මාතෘකාව
ශ්‍රී ලංකාව මිශ්‍ර ආර්ථික පද්ධතියක් වන්නේ ඇයි? ශ්‍රී ලංකාව මිශ්‍ර ආර්ථික පද්ධතියක් වන්නේ ඇයි? බලන්න මම කියනකොට ඔයාලට ඔළුවට ඒක එනවද කියලා. පළවෙනි එක කරුණක් හැටියට ගත්තක් කමක් නැහැ, ඉරි කැලලකට ගත්තක් කමක් නැහැ. නිෂ්පාදන සම්පත්වල හිමිකාරීත්වය රජය හා පෞද්ගලික යන දෙයන්සෙම සතු වීම. රජය හා පෞද්ගලික යන දෙයන්සෙම සතු වීම. දෙවෙනි කරුණ මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා මිල ක්‍රමය මෙන්ම සැලසුම් ක්‍රමයද උපයෝග කර ගැනීම. මිල ක්‍රමය මෙන්ම සැලසුම් ක්‍රමයද උපයෝග කර ගැනීම. ඊළඟ කරුණ පෞද්ගලික අංශය ස්වාර්ථය මත පදනම්වද රාජ්‍යාංශය මත පදනම්වද කටයුතු කිරීම. ඊළඟ එක ආණ්ඩුව ආර්ථිකය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම. ඊළඟ එක ආර්ථිකයේ ප්‍රධාන ක්‍රියාකරුවන් ලෙස පාරිභෝගිකයින් නිෂ්පාදකයින් සාධක
හිමියන් සාධක හිමියන් හා ආණ්ඩුව ක්‍රියා කිරීම රූලක් ඇරලා වෙනම පටන් ගන්න නූතන ලෝකයේ සබාන විට सुविशेष मिश्र आर्थिक पद्धति දෙකක් හඳුනාගත හැක එනම් එක सामाजिक वेलंदपोल आर्थिक पद्धति सामाजिक वेलंदपोल आर्थिक पद्धति समाजवादी वेलंदपोल आर्थिक पद्धति समाजवादी वेलंदपोल आर्थिक पद्धति එලිරක් දාලියන්න පරිවර්තන ආර්ථික දෙවෙනි එකට පරිවර්තන ආර්ථික මහා විශාල විස්තරයක් අවශ්‍ය නැහැ දැන ගැනීම අවශ්‍ය වෙනවා ඒ දැන ගැනීම සඳහා දැන් මේ මගේ ගාව තියෙන පාස් පේපර් ඒ ඔක්කොමත් එක්ක අභ්‍යන්තර හා බාහිර පාස් පේපර් ඒවත් එක්ක අපිට මේක හොඳට බලාගත්තොත් අපිට උත්තර ලියන්න පුළුවන් මම පිළිතුරු සාකච්ඡා කරනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මේ විෂයන් සමාජ විද්‍යාත්මක විෂයන් සමාජීය විද්‍යාත්මක විෂයන් මේවා යමෙකුට අවබෝධ වන්නේ මුලින් ඉඳලා පිළිවෙලට කළොත් ඒ නිසා මේ වීඩියෝ තුනම මුලින් ඉඳලා බලන්න අර ලොකු වීඩියෝ එකක් එක සැරේට එවුවට පස්සේ අපි කලබල වෙන මනසේ ඉක්මනට හරිය මෙහෙම බලන්න එහෙම බෑ හැම මොහොතක්ම මුලින් ඉඳලා පන්තියක් ආකාරයෙන් මේ කොටස වෙලාව වින් කරගෙන බලන්න. එහෙන් බැලුවොත් තමයි මේක මතක හිටින්නේ පිළිවෙලක් වෙන්නේ නැත්නම් පලින් බැලුවට පිළිවෙලක් නැහැ. අපි මේ ආර්ථික පද්ධති දෙක වෙනම පොඩි ඡේදකින් කතා කරමු. මොකද ප්‍රධාන අවධානයක් යොමු වෙන්නේ නැහැ මෙතෙන්ට. වෙනම ඡේදකින් පටන් ගන්න. सामाजिक वेलंदपोल आर्थिक पद्धतिයක් යනු सामाजिक वेलंदपोल आर्थिक पद्धतिයක් යනු सामाजिक वेलंदपोल आर्थिक पद्धतिයක් යනු वेलंदपोल आर्थिक पद्धतिයක් තුල वेलंदपोल आर्थिक पद्धतिයක් තුල වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තුළ සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා
සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා රජයේ මැදිහත් වීමයි. රජයේ මැදිහත් වීමයි. ඉතින් මේ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති බිහි වෙන්නේ ඔය රජය ආර්ථිකයට මැදිහත් නොවි ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතිය වලට අපි අතීත කිව්වා ලිබරල් වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. ඒ ලිබරල් වෙළඳපොළ ආර්ථික පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී හැම වෙලාවටම ලාභ උදෙසා කටයුතු කරා. අන්න ඒකේ තියෙන අඩුපාඩු ඉවත් කරන්න ලිබරල් වෙළඳපොළ ආර්ථික පද්ධතියට එරෙහිව ක්‍රියා කරන පද්ධතියක් තමයි සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධතිය. ඔබටම ලියන්න මේවා බිහිව ඇත්තේ වෙළඳපොළ ආර්ථික පද්ධතියට එරෙහිවය මේවා බිහිව ඇත්තේ ලිබරල් වෙළඳපොළ ආර්ථික පද්ධතියට ලිබරල් වෙළඳපොළ ආර්ථික ක්‍රමයට ක්‍රමය පද්ධතිය දෙකම එකනේ ලිබරල් වෙළඳපොළ ක්‍රමයට එරෙහිවය යටින් ලියන ඊළඟ රූලේ සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා නිදසුන් ලෙස සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති පවතින රටවල් සඳහා නිදසුන් ලෙස හැබැයි මේ නිදසුන් සදාකාලික වෙන්නේ නැහැ. හෙට අනිද්දා මිද වැටෙන්න පුළුවන්. නමුත් අපි නිදසුන් දෙමු ඔයාලට හොයන්න ඕන අවශ්‍ය නම් නිදසුන් ලෙස Norway, Germany, Sweden, Finland ආදී දැක්විය හැක. රූලක් කරලා වෙනම ලියන්න සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතිය අනුව 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 කලක් ලෝකේ සමාජවාදීව පැවති ආර්ථික පද්ධතිවල දුර්වලතා නිසා
ආර්ථික පද්ධතිය දුර්වලතා නිසා ඉවත් වී වෙළඳපොළ ක්‍රමයට මාරු වෙමින් සිටින ආර්ථික පද්ධතිය එවැනි ආර්ථික පද්ධතිවල සම්පත්වල හිමිකාරත්වය තවම රජය සතු නිසාත් වෙළඳපොළ ක්‍රමයේ ක්‍රියාත්මක වන නිසා මෙම නම යෙදී ඇත. උදාහරණ නිදසුන් චීනය වියට්නාමය රුසියාව හංගේරියාව චෙක් සමූහ ආණ්ඩුව යනාදී රටවල් උඩක් හැරලා යටින් ලියා කියන්න මේ ටික මේ අවශ්‍ය නැති උපාධි අපේක්ෂකයන් හැටියට පූර්ව දැනුමින් යුක්ත අය හැටියට මේවා ටියුට් එකේ ලියා තිබුට කමක් නෑ අවශ්‍ය නෑ මම ඒවල ටියුට් එකේ දාලා තියෙනවා මොකද්ද හේතුව බ්‍රික්ස් කියන ඒවා N11 කියන එක පික්ස් කියන අදහස ඕවා ඒ මම ඔයාලට ටැකල් කරන ටියුට් එකේ දාලා තියෙනවා ටියුට් එකට බය වෙන්න එපා ටියුට් එකේ වටිනකම පස්සේ තේරෙයි ඒ ඇයි හේතුව මම ආයි කියන්නේ විභාග ඉලක්ක නොවු ගමනක් තමයි උපාධිය කියන්නේ. සෑහලුවෙන් විභාග පාස් වෙන්න පුළුවන්. ඔයාලා ලකුණු 35 ලකුණු වාලට එන්නේ කීයද? ලකුණු 40නේ. ලකුණු 40යි. 35ක් ගත්තම ඇති. අසයින්මන්ට් එක තවත් සමහරට අඩු වෙන්න පුළුවන්. එතන මගේ දෙවෙනි ඉලක්කෙතරේ අස්සක් මුල්ලක් නෑර මාස දෙකක් තුල ඇති මේ දවස් ටික තුල. ඒ කියන්නේ මේ මාසෙට ඉවර නෑ හොඳේ.
මේ මාසෙට අපි ආයි 28ක් කතා කරනවා. 28ක් කතා කරනවා. යම් ආකාරකින් විදුලිය විසන්දි වුණොත් පැයකමාරක් හෝ දෙකක් කලින් රෙකෝඩින් කරලා දානවා. ඔයාලා ඇත්තේ මේ රෙකෝඩින් එක දැම්මම මම පොඩක් වේලාසෙන් දාන්න බලන්නම් එහෙම කළොත් ඒක බලන්න මුලේ ඉඳලා නෝට් එක ලියන්න. ලියලා ඉවරලා ඊළඟ පැය දෙකට අපි එකතු වුණාට පස්සේ කිසිදු ගැටලුවක් නැහැ. පාඩම කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අපි ඇත්තම අපි මහන්සි වීම තුළ පැය 6කට 7කට ආසන්න ගානක් මේ මාසේ කරා මේ වෙද්දී අපි තව 28ක් කරනවා. මගේ ඉලක්කය තියෙන්නේ ඔයාලට පැය ගානට වඩා මිට ඉවර කරන්න. හේතුව වෙළඳපොළ ආර්ථිකය දැන් අපි එන මිල න්‍යාය ඉල්ලුම සැපයුම සමතුලිතය නම්‍යතාවයන් ඒරෝල් දෘෂ්ටි කෝණයට වඩා එහා පැත්තෙන් ගිහිල්ලා කතා කරනවා. බදු සහනාධාර මිල පාලනය ගලපනවා. නිෂ්පාදන පිරිවැය න්‍යාය පූර්ව තරඟයේ ඒකාධිකාරය. කොච්චර කවුරු කතා කරත් අපි විශ්වවිද්‍යාලේ කතා කරද්දී මේ ප්‍රස්තාර ඉක්මනට කතා කරගෙන යයි මෙලොඩියක් තේරෙන එකක් නෙවෙයි. මේවා ඉක්මනට කතා කරයි අපිට එහෙම කතා කරන්න බෑ. අපිට හිමින් හැරේ කතා කරන්න වෙන්නේ. MC ATC AVC මේක AFC ප්‍රමාණය රුපියල් අපිට කතා කරන්න වෙනවා. මේ වගේ ආයතනික සමතුලිතය කතා කරන්න වෙනවා. හැබැයි අවසානයේ ඔයාලා උපාධිය ඉවර කරපු දවසක ආර්ථික විද්‍යාව ආපස්සේ හැරිලා බැලුවොත් ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ ඉල්ලුම් කරු ගැනයි සැපයුම් කරු ගැනයි ඒ දෙන්න එකතු වීම වෙළඳපොළ ගැනයි වෙළඳපොළ ගොඩාක් තියෙන ආර්ථිකය ගැනයි විතරයි. අවසාන වශයෙන් බලද්දී ඇත්තෙම ඔයාලා සහ අපි ගැන කතා කරා විතරයි. ඔයාලා කිව්වේ ඉල්ලුම් කරු අපි කිව්වේ මා කිව්වේ සැපයුම් කරු අපි ගැන විතරයි කතා කරලා තියෙන්නේ. අපේ තියෙන සූක්ෂම හැසිරීම රටාවන් තමයි මේ හොයන්නේ. මේ ආර්ථික පද්ධති කිය. දැන් මේ පාඩම් දෙකක් අපි ලොකු පාඩම් දෙකක් අවසන් කරා මූලික. මේ පාඩම් දෙක තුල සමස්ත නිෂ්පාදන හැකියාව මායුවක් කතා නොකර. ඒවත් අපි විශ්වවිද්‍යාලේ කතා කරනවත් එකම කතා කරනවා. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය අර ගණන් ඇතුලේ අපි උපයෝගිතා න්‍යාය ආශ්‍රේ ඒ ගණන් හදපු ඔයාලත් එක්ක කතා කරපු සම්පූර්ණ පැය 3ක වීඩියෝ එකක්. ඔයාලත් එක්ක කතා කරා කීප දිනකුත් එක්ක අර නොමිලේ කරපු අපි දවස් 7ක් 8ක්ද කරා. ඒ වීඩියෝ එකේ එහෙම පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යාය කියලා 200 ගණනක් බොහෝද views තිබුණා YouTube එකේ ඇති. ඒක අවශ්‍ය වුණොත් අපි පස්සේ බලමු මේ පාඩම් ටික කරගෙන යන්න. මම අද අලුත් කොටසට යන්න පාඩම් මං හිතුවේ මීට කලින් ඉවරයි කියලා. නමුත් මම පැහැදිලි කිරීම ගොඩාක් කරන්නේ මම මෙතන දාන්නේ ඉකෝන් A level වලට කරපු අය දිනේශ් විතරයි. අනිත් කටියල් මට කිව්වා මතක නැහැ. කරාද කිව්වද? ඒකතු ඒ නිසා කවදාවත් ඉකෝන් ඉගෙන ගත්තේ නැහැ කියන සංකල්පකින් ඉඳගෙන තමයි මම මේ පැත්තට කතා කරන්නේ. ඒයි තේරුම් ගන්න ඕන නිසා. අපි එමනම් අද මේ ගාණෙන් නතර කළා මේ පාඩම ඉවරයි. පාඩම ඉවරයි අපි දවස් 3කදී 4කදී ඉවර කරේ. අපි ලබන සතිය හමු වෙමු. මිල න්‍යාය ඉල්ලුම සැපයුම පාඩම. ඒක ඉක්මනට අපිට යන්න පුළුවන්. ඔයාලට විශ්වවිද්‍යාලෙත් කරලා තියෙන ඉක්මනට කතා කරගෙන යන්න පුළුවන්. ඒවා සරලයි මේ සංකල්ප වගේ නෙවෙයි. එhmenan අදට අපි නතර වෙමු. ආයි ලබන සවුදා 28 වෙනිදා හමු මේ පරමාර්ථයෙන්. මේ මාසෙට අදාළවමයි හොඳේ. මේ මාසෙට අදාළවමයි. ඔයාලගේ විභාගෙ දක්වාම මම දන්නේ ඉකෝන් මම ගෙවීම් ලබන්නේ කැලෙන්ඩර් මාස වලට හොඳේ. කැලෙන්ඩර් මාස වලට. නැතුව පැයටට නෙවෙයි. පැයට නෙවෙයි. ඔයාලට සමහර විට විභාගෙ කිට්ටු වෙලා මේ මාසේ දවස් 5ක් 6ක් කරා මම කැලෙන්ඩර් මාස හැටියට තමයි ගෙවීම් ලබන්නේ. නැතුව නෑ. හේතුව මේක විශාල විෂය කොටසක්. මේව වෙන්නේ අනිත් විෂයනුත් එහෙමයි. හරි. එhmenan good night. බුස්සර්ණයි. Good night, sir. Good night.